බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි වාසනාවන්ත සත්පුරුෂ ඔබ හැම දිනාටම පින් සිතින් යුතුව උතුම් සද්ධර්ම ශ්‍රවණයට පුන් පොහෝදා පුරාවටම අවස්ථා සලසන බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාවෙන් උතුම් වූ සද්ධර්ම ශ්‍රවණේ හැසිරෙන්නටයි ආරම්භුණු මේ හෝරාවත් ඔබට සලසා දෙන්නට බලාපොරොත්තු වන්නේ. වාසනාවන්ත සත්පුරුෂ සුපින්වතුනි අති උතුම් දුරුදුපුර පසළොස්වක පොහෝ දවසේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ කල්ගෙවන ඔබ වෙනුවෙන් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වනු ලබන අප ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේව සාදු නදින් පාදහබී වන්දනයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාවේ පින්වර දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා මනුජිත් සමන්ත මහතා, හර්ෂණී දිසානායක මහත්මිය සහ කමායා සහ හිමායා යන පින්වත් දියණියන් විසින් පින්වත් අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ අති ගෞරවනීය නාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නට ජනවාරි මාස 4 වෙනිදා තම 50 වෙනි ජන්මදිනය සමරන්නට දුනා වූ මනුජිත් සමන්ත මහතාට නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ උතුම් ධර්මාවබෝධය වේවා තුන්වෙනි ආශිර්වාදයේ වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන මව්වරුන්ට නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් පවුල හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. සංසාරගතව පරලෝසපත් වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් සියලු මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලුම දේශනාමය කුසල් උතුම් ධර්ම අවබෝධයේ පිණිස හැම දිනාටම මහෝපකාර වේවායි ප්‍රාර්ථනා එකතු කරමිනුයි පුන් පොහෝදා උතුම් සද්ධර්ම දේශනාවේ සුපින්බර දායකත්වයේ දරන්නේ. සෑම හිතසුව පිණිස පවත්වන උතුම් සද්ධර්ම ශ්‍රවණයේ හැසිරෙන්න උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කොට උතුම් ධර්මාවබෝධය අපේක්ෂා කරගන්නට පින් සිතින් පුන් පොහෝදා ඔබ හැම දිනාටම ආරාධනා කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු නදින් පාදාභි වන්දනයෙන් ආරාධනා කරමු. උතුම් වූ සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මෙත් සිතින් සද්ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම නැවතත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දුරුතු පුන් පොහෝ දවසේ 2022 විවාහාරික වර්ෂයේ ආරම්භ වෙලා මේ ජනවාරි මාසයේ මුල්ම පුන් පොහෝ දවස දුරුතු පුන් පොහොය. ඔබ හැමදෙනාම ඔබේ ජීවිතේට අද දවස පුරාම පින්දහම් කටයුතු වල යෙදিলা සීලාදී ගුණධර්මයන් දියුණු කරගෙන බොහෝ පිරිසක් උපෝසත සීලේ සමාදන් වෙලා උපෝසත සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරලා සමහරු පන්සිල් සමාදන් වෙමින් හෝ ගෙදර හිටියත් බණහලා බුදුන් වැඳලා අනේ අද පොයේ දවස නේද කියලා තමන්ගේ ජීවිතේට වෙනදාට වඩා බොහෝ ගුණධර්ම පුරාගත් දවසක්. ඉතින් අද කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ සෑම පුන් පොහෝ දවසකම රාත්‍රී කොළඹ ටෙලිවිෂන් මේ උතුම් ධර්ම දේශනාවේ පොයි දේශනාවේ
පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි මනුජිත් සමන්ත මහත්මයා, හර්ෂණී දිසානායක මහත්මිය, කමායා සහ හිමායා කියන දියණිවරු ඇතුළු ඒ පවුලේ පින්වතුන් විසින්. ඒ අයගේ ප්‍රධානම අරමුණ තමයි ගෞරවනීය දේශකයන් වහන්සේට, ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපට ආශිර්වාද කිරීම. ඒ වගේම ජනවාරි මාස 4 වෙනි දින තම 50 වෙනි ජන්මදිනයේ සැමරූ මනුජිත් සමන්ත මහත්මයාට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ඒ උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් සුජීවත්ව සිටින මෑණිවරුන් දෙදෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය ඒ තමන්ගේ බිරිඳගේ පාර්ශවයේ ඒ වගේම මනුජිත් මහත්මයාගේ මෑණියන් ඒ දෙදෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් මිය පරලොවගේ සියලුම ඥාතීන්ට පින් දීමත් හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියන උතුම් අරමුණ අද මේ පොය දේශනාවේ ප්‍රධානම අරමුණු අතර සඳහන් වෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධගයා වජිරාසන භූමියේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන, අපි සාමාන්‍යයෙන් කියන දහසක් බුදුන් බුදුවන හිමිදිරි උදෑසන කියලා. හැම බුදු කෙනෙක්ම නැගෙනහිර දිශාවට මුහුණලා ඉර උදාවත් සමගමයි පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා. සමගම අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න. ඔබ මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා වජිනාසනයේ මත සතියක් ඒ ඉරියව්වෙම වැඩ සිටියා. දැන් මම බුද්ධත්වයට පත් වුණා නේද කියලා නැකිටලා උන්වහන්සේ වෙන කොහෙවත් වැඩියේ නැහැ. සතියක් පුරා ඒ ආසනයේ මතම උන්වහන්සේ වැඩ සිටියා. විමුක්ති සුව විඳින්මින් වැඩ සිටියා. හැබැයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට දසදහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදුණා. දසදහසක් ලෝක ධාතුවල දෙවිවරු ප්‍රීතිഘോഷා කරන්න පටන් ගත්තා. මේ තුන් ලෝකේටම නිවන් දොර විවර වෙන ලෝතුරා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා. නමුත් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ ඉරියව්වෙම තවමත් නැගිටින්නේවත් නැතුව වජිරාසනෙම වැඩ ඉන්නකොට ඇතැම් හිත දකින්න බැරි දෙවිවරු උනත් හැමෝටම කෙනෙකුගේ හිත දකින්න, තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් කමක් නැහැ. මහා පිං ඇති මහේශාක්‍ය දේවතාවරු බොහොම බල සම්පන්න දෙවිවරුන්ට කෙනෙක්ගේ හිත දකින්න පුළුවන්. ඒ නිසා දෙවියන් අතර ඇතැම් පිරිසක් තාම උන්වහන්සේ බුදු වෙලා නැහැ. ඒ නිසානේ උන්වහන්සේ තාමත් ওই වැඩ ඉන්නේ. තාම උන්වහන්සේ වීර්ය වඩනවා. එතකොට අනිත් දෙවිවරු කියනවා නෑ උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ බුදු වෙලා ওই වැඩ ඉන්නේ. විමුක්ති සුව විඳින්මින් වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පළවෙනි සතිය අවසානයේ දකිනවා බුදු ඇසින් දෙවියන් අතර අදහස් දෙකක්. මෙන්න මේ දෙව් බමුණගේ යම් සැකයක් ඇති වුණා නම් ඒ සැකේ දුරු කිරීම පිණිස බෝධි මූලෙන් අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක්ම කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර්ය යමා මහ පෙළහර පෑම සිදු කරා. මේ යමා මහ පෙළහර පෑම ගැන ඔබ නොඑක් තැන්වල අහලා ඇති. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ අපි කියනවා යමක මහා ප්‍රාතිහාර්ය කියලා කියනවා. යමා මහ පෙළහර පෑම කියනවා. උන්වහන්සේ අවස්ථා කීපයකදී මේ යමා මහ පෙළහර පෑම සිදු කරා. එක අවස්ථාවක් තමයි බුදු වෙලා පළවෙනි සතිය අවසානයේ මේ දෙව් බමුණුගේ සැක දුරු කරන්න යමා මහ පෙළහර පෑවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවුරුද්දකට පස්සේ බුද්ධත්වයෙන් කපිලවස්තුපුරයට ශාක්‍ය ජනපදයට වැඩම කරපු වෙලාවේ
ශාක්‍ය වංශිකයන්ගේ මානය දුරු කරන්න නීග්‍රෝධාරාම භූමියේ තමන්ගේ ඥාතීන් ඉදිරිපිට ශාක්‍ය කෝලිය වංශිකයන් ඉදිරිපිට යමා මහ පෙළහර පෑමක් සිදු කරා. ඊළඟට උන්වහන්සේ අන්‍ය තීර්ථකයන්ගේ අභියෝගේ බාරගෙන ගන්ධබ්බ රුක්ක මූලයේ අසල යමා මහ පෙළහර පාලා තමයි දෙව්ලොවට වැඩම කරේ අභිධර්ම දේශනා විජම්බන දේශනා කරා. ඊළඟට පාටික සමාගමේදී එතනත් යම් මිත්‍යා දෘෂ්ටික බමුණෙක්ගේ අභියෝගයක් තුල බුදුරජාණන් වහන්සේ මේ පාටික සමාගමේදී ඒ ස්ථානයේදී යමා මහ පෙළහර පෑමක් සිදු කරා. උන්වහන්සේ යමා මහ පෙළහර පෑවා. ඔය වගේ අවස්ථා ගණනාවක තමයි බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑම ගැන අපිට ධර්මයේ සඳහන් වෙන්නේ. මේ යමක මහා ප්‍රාතිහාර්ය ගැන අපි චුට්ටක් තේරුම් ගමු. බොහෝ දෙනෙක් මේ බුදුහාඳුරෝ ගිනි දැල් විහිදවගෙන ජල දහරා විහිදවගෙන යමා මහ පෙළහර පෑවා කීවට මේක කොහොමද සිද්ධ වුනේ කොහොමද වෙන්නේ මේක කොයි වගේ දෙයක්ද බොහෝ දෙනෙකුට ඒ දැනුමක් වැටහීමක් නැහැ. පින්තුනි බුදුරජාණන් වහන්සේට වේගයෙන් සමාපatti දෙකකට සමවදින්න පුළුවන්. හැබැයි පුංචි වෙනස හැබැයි ඒක හොයන්න බෑ. උන්වහන්සේට ඊටාම වේගයෙන් සමාපatti දෙකකට සමවදිනවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ සමාපatti දෙකක්. තේජෝ කසිනයයි ආපෝ කසිනයයි. තේජෝ කසිනෙන් ගිනි දැල් විහිදවන්න පුළුවන්. ආපෝ කසිනෙට සමවැදිලා ජල දහරා විහිදවන්න පුළුවන්. දැන් අපි කවුරුත් දන්නවනේ ගින්නයි ජලයයි කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. එතකොට මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ සමාපatti වශයෙන් සමවැදිලා ඒ කසිනයන්ට උන්වහන්සේගේ බුදු සිරුරෙන් ගිනි දැල් විහිදවනවා ඒ සැනින් ජල ධාරාවකුත් විහිදෙනවා. එක පාරට කෙනෙකුට මේ එකවර වෙනවා වගේ පේන්නේ. හැබැයි උන්වහන්සේ වේගෙන් මේ සමාපatti දෙකට වෙන වෙනම සමවදිනවා. එක අවස්ථාවක උන්වහන්සේ ශරීරය දෙපසට බෙදාගෙන වම් පසින් ගිනි දැල් විහිදෙනවා. දකුණු පසින් ජල ධාරා විහිදෙන විදිහට පෙළහර පානවා. බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ බුදු සිරුරේ එක පැත්තකින් ගිනි දැල් විහිදෙනවා. අනික් පසින් ජල ධාරා විහිදෙනවා. ඊළඟට උන්වහන්සේ ඉනෙන් උඩ කොටසෙන් ගිනි දැල් විහිදෙන්න ඉනෙන් යට කොටසෙන් ජල ධාරාවන් විහිදෙන විදිහට ප්‍රාතිහාර පාන. මේ සමාපatti දෙක මාරුවෙන් මාරුවට සමවදිනකොට ඉනෙන් උඩ කොටසෙන් කලින් ගිනි දැල් විහිදුනා නම් ඊළඟට ජල ධාරාවක් විහිදෙනවා ඒ කොටසේ. ඉනෙන් යට කොටසෙන් ජල ධාරාවක් විහිදුනා නම් ඊළඟ වතාවේ ගිනි දැල් විහිදෙනවා. එතකොට මෙන්න මේ විදිහේ මහා පුදුම මේ ප්‍රාතිහාර්ය මතක තියාගන්න මුගලන් හාමුදුරුවන්ටවත් බෑ. ඔබ අහලා ඇතින් මේ බුද්ධ ශාසනයේ 이르දිවන්තයන්ගෙන් අග්‍රම කෙනා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ එක එක ප්‍රාතිහාර පාන්න පුළුවන්. හැබැයි යමා මහ පෙළහර පාන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට පමණමයි. බුදු කෙනෙකුට පමණක්ම කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය තමයි යමා මහ පෙළහර පෑම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වම් කණෙන් ගිනි දැලක් විහිදවනවා, දකුණු කණෙන් ජල ධාරාවක් විහිදවනවා. මේ සමාපatti දෙක මාරුවෙන් මාරුවට සමවදිනකොට වම් කණෙන් ගිනි දැල් විහිදෙනවා, ජල ධාරාව විහිදෙනවා. ඔය මාරුවෙන් මාරුවට දෙපසට සිදු වෙනවා. ඊළඟට වම් නාස්පුඩුවෙන් ගිනි දැලක් විහිදෙනකොට දකුණු නාස්පුඩුවෙන් ජල ධාරාවක් විහිදෙනවා. මේ තමයි තේජෝ කසිනේටත් ආපෝ කසිනේටත් සමවදිමින් බුදු කෙනෙකුට කරන්න පුළුවන් අසිරිමත්ම පෙළහර. මතක තියාගන්න දැන් සාමාන්‍ය සද්ධාාවක් නැති දැනුමක් නැති ධර්මයේ අහපො නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඕක කොහොමද කරන්නේ? ඔහොම වෙන්නේ කොහොමද? කොහොමද ඔක අපි? පින්වතුනි, 이르දි විෂය අචින්ත්‍යයි. බුද්ධ විෂයත් අචින්ත්‍යයි. ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ හැකියාවන් බුද්ධ විෂය ඔබට මට අපි කාටවත් මේ මනුස්ස ලෝකේ සාමාන්‍ය මිනිස්සෙකුට අඩුම ගානේ සෝවාන් කෙනෙකුට සකදාගාමී කෙනෙකුට අනාගාමී කෙනෙකුට රහතන් වහන්සේලාටවත් බුද්ධ විෂය පරිපූර්ණව තේරුම් ගන්න බෑ. බුදු කෙනෙක් ගැන පරිපූර්ණව වැටහෙන්නේ තවත් ලෞතර බුදු කෙනෙකුට පමණයි. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක දේශනා කරන මහණෙනි, ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු ගුණ කල්පයක් පුරා ආයුෂ ඇති බුදු කෙනෙක්
වෙන කිසිම දෙයක් දේශනා නොකර බුදු ගුණම දේශනා කර. වෙන කිසිවක් කියන්නේ නැතුව බුදු ගුණ ගැනම විස්තර කර කර දහම් දේශනා. කල්පේ පුරාම බණ කියනවා. ඒ කල්පේම අවසන් වුණත් බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියන. එහෙනම් අපිට තේරෙනවා අපි මේ දන්නේ මොනවද? අපි දන්නවා අපි බුදු ගුණ දන්නවා කියලා කිව්වට අපි දන්නේ ඊටාම අල්පයයි ඊටාම ස්වල්පයයි. බුදු ගුණ අචින්ත්‍යයි අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්ත්‍ය බුදු ගුණ ගැන අපට හිත පහදවන්න පුළුවන් නම් ලැබෙන විපාකයක් අචින්ත්‍යයි. පින්තුනි බුදුරජාණන් වහන්සේ බුද්ධ විෂය අචින්ත්‍යයි 이르දි විෂය. මේ 이르දි ප්‍රාතිහාර සාමාන්‍ය මිනිස්සෙක් ඕක කොහොමද? එහෙම වෙන්නේ කොහොමද? ඒක කරන්නේ කොහොමද? එහෙම හිත ගියොත් එයාගේ හිත විපිලිසර වෙන්නත් පුළුවන්. එයාට මේ විෂය වටහා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසායි අචින්ත්‍යයි කියන්නේ. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අවසානයේ රෝම කූප අතරින් පවා එක් රෝම කූපයකින් ගිනි දැලක් විහිදෙනකොට අනිත් පස රෝම කූප වලින් ජල ධාරා විහිදවන. මේ හිතා ගන්නවත් බැරි බුදු කෙනෙකුටම කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර්ය යමා මහ පෙළහර පෑම. බුද්ධත්වයෙන් පළවෙනි සතිය අවසානයේ බෝධි මූලෙන් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑම සිදු කරා. ඊළඟට බුද්ධත්වයෙන් දෙවනි සතියේ බෝධීන් වහන්සේට සතියක් නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්වුවා. තමන් වහන්සේ මව් කුසින් බිහි වෙන දවසේම වජිරාසනෙන් පැන නැග්ග බෝ අංකුරේ. ඇසතු බෝධියේ බෝ අංකුරේ. උන්වහන්සේ වසර 29ක් ගිහි ජීවිතයේ ගත කරා රාජ කුමාරයෙක් හැටියට. අබිනිෂ්ක්‍රමණය කළ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරමින් උන්වහන්සේ බුද්ධත්වයේ පිණිස මහා කැපකිරීමක් වීරියක් වැඩුවා අවුරුදු 6කට ආසන්න කාලයක්. ඊළඟට උන්වහන්සේ එදා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන සුජාතාවගේ කිරිපිඩු දානෙත් වළඳලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. අන්නේ බෝධීන් වහන්සේ සෙවණි තමයි උන්වහන්සේ ලෞතුරා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. තමන් වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච තමන්ට බුද්ධත්වයට පත් වෙන්න සෙවණ දීපු බුදු වෙලත් සතියක් සම්බුදු පහසින් පූජනීයත්වයට පත් වෙච්ච ඒ උදුම් හැම බුදු කෙනෙක්ගේම ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේලාට බෝධීන් වහන්සේ නමක් ওই විදිහටම වජිරාසනයේ ළඟින් පැන නගින. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ බෝධියට කෘතගුණ සැලකීමක් හැටියට ගෞරවයක් හැටියට මේ තුන් ලෝකයාටම බුදුහාමුදුරුව වෙනුවෙන් වැඳුම් පිදුම් කරලා අනාගතයේ මේ බෝධීන් වහන්සේ තුලින් පින් කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනිම බෝධීන් වහන්සේට බෝධි පූජාව කරේ. අපිට බෝධි පූජා කියපුවාම මතක් වෙන්නේ මේ පෑන් කලයක් අරගෙන බෝධිය වටේ යන එක. සාදු සාදු කී පෙරහැරක යන එක. බෝධීන් වහන්සේට මල් ලිහින එකක් හරි මල් පූජා කරන එකක් හරි කිරි ආහාර තියෙන එකක් හරි ඔය පූජා කොච්චර ලේසිද? අපි කොච්චර බෝධි පූජා තියලා ඇද්ද? හැබැයි බෝධීන් වහන්සේ දෙස එකම ඉරියව්වකින් බලාගෙන අඩු ගානේ හෙල්ලෙන්නේ නැතුව නෙමෙයි, ඇවිදින්න නැතුවත් නෙමෙයි, ඇසිපිය නොහෙලා. ඔබ හිතන්න ඇසිපිය නොහෙලා ඉන්න පුළුවන්ද කියලා සාමාන්‍ය කෙනෙකුට? උත්සාහ කරලා බලන්න. පොඩි වෙලාවක් හිතාගෙන ඉන්නව නෑ මං ඇහිපිල්ලම් ගහන්නේ නෑ, මං ඇසිපිය හෙලන්නේ නෑ. දන්නේම නෑ ඇසිපිය හෙලෙනවා. ඒක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ නේත්‍ර පූජාවක් පැවැත්වුවා. කියන අපි කරන බෝධි පූජාව වගේ නෙමෙයි, නේත්‍ර පූජාවකින් සතියක් බෝධීන් වහන්සේට පූජා පවත්වමින් බෝධීන් වහන්සේට කෘතගුණ සැලකුවා. ඊළඟට තුන්වෙනි සතියේ රුවන් සක්මනේ දුනා. උන්වහන්සේ අර බෝධීන් වහන්සේ අනිමිස ලෝචන නේත්‍ර පූජාව සිදු කරපු ස්ථානයත් අතර රුවන් සක්මනක් මවාගෙන උන්වහන්සේ රුවන් සක්මනේ දුනා. සතිය ධර්මයේ පරම ගාම්භීර කොටස් මෙනෙහි කර කර අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිහි කරමින් සතිය රුවන් සක්මනේ දුනා. හතරවෙනි සතිය උන්වහන්සේ රුවන් ගේ මත ඒ ගේ උනත් ධර්මයේ සඳහන් වෙන්නේ සක්‍ර දෙවියන් තමයි රුවන් ගේ මවන්නේ.
සක්‍ර දෙවියන් මවල ආරාධනා කරන ස්වාමිනී මේ මත වැඩ ඉඳලා ඒ ධර්මයේ පරම ගාම්භීර කොටස ඔබ වහන්සේ මෙනෙහි කරනසේක්වා. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ මෙනෙහි කරන්න සූදානම් වෙන වෙලාවේ වැඩ ඉන්නේ කොතනද කියලා හිතනකොට සක්‍ර දෙවියන් රුවන් ගේ මවනවා. ඒ මත වැඩ ඉඳලා ධර්මයේ පරම ගාම්භීරම කොටස Taman අවබෝධ කරගත්තේ ධර්මයේ පරම ගාම්භීර අභිධර්මයේ ප ဋ ාණ ප්‍රකරණය මෙනෙහි කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත්වෙමින් මේසා පරම ගාම්භීර මහා උතුම් ධර්මයක් නේද? මේ උතුම් බෝධි මූලයේදී මා අවබෝධ කරේ කියලා මෙනෙහි කරද්දී උන්වහන්සේගේ ශරීරයෙන් සවනක් ගන්න බුද්ධ රශ්මි ධාරා විහිදෙන්න පටන් ගත්තා. පින්වතුනි බුදු වෙලා 4 වෙනි සතිය තමයි බුදු සිරුරෙන් සවනක් ගන්න බුද්ධ රශ්මි ධාරා විහිදෙන්නේ. ඒ 4 වෙනි සතියේ රුවන් ගේ මත වැඩ ඉඳලා ඒ ධර්මයේ පරම ගාම්භීරම කොටස් මෙනෙහි කරන්නේ. ඊළඟට 5 වෙනි සතියේ අජපාල නුගරුක මුල අන්න එතනදී විශේෂ දෙයක් වෙනවා. උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා මේ ධර්මයේ පරම ගාම්භීරයි. හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් තුලින්මයි සතුට හොයන්නේ. කෙලෙස් තුලමයි ජීවත් වෙන්නේ. මේ පරම ගාම්භීර ධර්මයේ මේ මිනිස්සු අවබෝධ කරගනීවි දෝ කියලා ලෝකෙ දිහා බලලා උන්වහන්සේ හිතුවා. ওই සිතුවිල්ල ඇති වෙනකොටම සහම්පති මහා බ්‍රහ්ම දෙවියා බඹලොවට අධිපති මේ තුන් ලෝකේම ඉහළම මනුස්ස දිව්‍ය බ්‍රහ්ම බුදු කෙනෙක් පහළ වෙන්නේ අපි කියන තුන් ලෝකාග්‍ර මේ තුන් ලෝකයාටම නිවන් මඟ පෙන්නනවා. ඉහළම බ්‍රහ්ම තලයේ බ්‍රහ්ම දෙවියන්ගේ අධිපති දෙවියන් මහා බ්‍රහ්ම දෙවියන් සැනින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා උක්කුටියෙන් වැඳගෙන අපි සාමාන්‍ය කියන එක දණක් පොළොවට තියලා උක්කුටියෙන් ඉඳ ගන්නවා කියලා. ඒ විදිහට ඉඳගෙන වැඳගෙන ආරාධනාවක් කරා නිදුකානන් වහන්සේ දහම් දේශන සේක්වා. සුගතයන් වහන්සේ දහම් දේශන සේක්වා. බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන් උකට ලියුනොත් මේ ලෝකයාම නැසී යාවි වෙනසී යාවි. නිදුකානන් වහන්සේ දහම් දේශන සේක්වා. මේ ධර්මය අවබෝධ කරගන්න පින් ඇති අය මේ ලෝකෙ පහළ වෙලා ඉන්නවා. අන්න ඒ වෙලාවේ ආරාධන දැන් කෙනෙකුට කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ මෙච්චර මේ පාරමී පුරාගෙන ආවේ මේ කවුරුත් කියන්න ඕනේ නැහැනේ උන්වහන්සේට බණ කියන්නේ. උන්වහන්සේ පෙරම් පිරුවේ ලෝක සත්වයාට දහම් දෙසන්න නේ කියලා. පින්වතුනි මේ කාරණා සියලු බුදුවරුන්ට සාධාරණ දේවල්. අපිට එක එක්කෙනාට මේ හිතෙන සමහර පඬිත බුදුහාමුදුරන්ටත් එහා ගිය පඬිත අදහස් ඔළුවට ඇවිල්ලා ඒවා තර්ක කර හිතන වාද විවාද කරන සමාජයක් තියෙනවා. හැබැයි ඔබ තේරුම් ගන්න මේ හැම බුදු කෙනෙකුට මේක ආරාධනය සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි බෝසතාණන් වහන්සේට දෙව්ලොවදී දෙවියන් ආරාධනා කරනවා. සක්‍ර දෙවියන් පිරිවරාගෙන ඇවිල්ලා ආරාධනා කරනවා මහා වීරයන් වහන්සේ. උප්පජ්ජ මාතු කුච්චියන් මිනිස් මව් කුසක දැන් ගිහින් උපදින්න. ඔබ වහන්සේට ඒකට කාලයයි. මව් කුසින් බිහි වෙලා උතුම් ධර්මයේ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් එතර කරවන්න මනුලොවට දැන් වඩින්න කාලයයි කියලා මනුස්ස ලෝකෙට එන්න ආරාධනය කරන්නේ දෙවියන්. ඊට පස්සේ තමයි පස්මහා බැලුම් බලලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. බුදු වුණාට පස්සේ මේ තුන් ලෝකෙම මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන මේ තල තුනේම ඉහළම බ්‍රහ්ම තලයේ අධිපති දෙවියන් තමයි තුන් ලෝකයක් වෙනුවෙන් ආරාධනයක් කරනවා නිදුකානන් වහන්සේ දහම් දෙසන්න දැන් කාලයයි. මේ ලෝකයාට අවබෝධ කරගත් උතුම් ධර්මයේ දේශනා කරන්න කාලයයි කියලා ආරාධනා කරනවා. දැන් බලන්න අද වුණත් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා බලෙන් ගිහිල්ලා බණ කියන්නේ නැහනේ. උන්වහන්සේලාට බණට ආරාධනයක් කරනවා. සාමාන්‍ය අපේ සම්ප්‍රදායත් එක්ක ගත්තොත් කෙනෙක් ආරාධනා කරනවා. දැන් ඉතින් මේ අලුත් ක්‍රමත් එක්ක සමහරලාට ෆෝන් එකෙන් ආරාධනා කරන ඒවා බණට එන්න හාමුදුරනේ කියලා මැසේජ් එකක් යවන්නේ. ඒ වගේ ඒවා ඇති. එතකොට ඒවට සමහරලාවට කමක් නැහැ කියලා යන අයත් ඇති. නමුත් ශාසනිකව ගෞරවයක් තියෙන්න ඕන ධර්මයේ වෙන්නේ. ඒ නිසා පින්වතුනි ආරාධනයක් කෙරෙනවා. අපි දන්නවා සාමාන්‍ය ඔබ පන්සලක, ගෙදරක පිරිතකට, බණකට, පින්කමකට ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරනකොට සාමාන්‍යයෙන් අපි
දැහැත් දීලා දැන් බුදුහාඳුරේ කාලේ දැහැත් වට්ටියක් කතාවක් නෑ. අද අපි ඒක අපට අපේ සංස්කෘතියත් එක්ක මේ සිංහල සංස්කෘතියත් එක්ක අපේ බැඳිච්ච දෙයක් හැටියට අපි සාමාන්‍යයෙන් ඒ බුලත් හදලා ලස්සනට දැහැත් වට්ටියක් හදලා ස්වාමින් වහන්සේලාට ඒ උඩ සමහර වෙලාවට අවශ්‍ය ගිලම්පස වලට අවශ්‍ය දේවල් තියලා උන්වහන්සේලාට ආරාධනයක් කළා ආරාධනා කරන ස්වාමීනි ඔබ වහන්සේ අපේ ආරාධනෙ පිළිගන්න. ඔබ වහන්සේ අපේ බණට වඩින්න. අපි මෙහෙම ධර්ම දේශනාවක් කරන අනේ ඔබ වහන්සේ වැඩම කළ අපිට ඒ ධර්මයේ දේශනා කරලා මේ කටයුත්ත කරලා දෙන්න කියලා ආරාධනා කරා. ඒ වගේ සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. උන්වහන්සේ ආරාධනේ පිළිගෙන ලෝකෙ දිහා බැලුවා. කාටද මන් ලෝකයාට දහම් දෙසන්නේ? කොතනින්ද මේ දේශනාව පටන් ගන්නෙම? කාටද මුලින්ම බණ කියන්නේ? ආලාර කාලාම තමයි මුලින්ම බුදුහාඳුරන්ගේ බුදු මනසට අරමුණු උනේ. ඒ සැනින්ම උන්වහන්සේට වැටුණා දින 7කට පෙර මිය ගිහිල්ලා අරූපී බ්‍රහ්මතලයක ඉපදෙන්න. බලන්න සමහර අයගේ කර්ම කියන්නේ බුදු කෙනෙක් පහළ වෙලා කාටද මම මේ ධර්මයේ දේශනා කරන්නේ කියලා බුදු ඇසින් බලනකොට මෙන්න දවස් 7කට පෙර මිය ගිහිල්ලා අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බැලුවා උද්දක රාමපුත්ත කෙලෙස් අඩුවේ හිත වඩාගෙන හිටපු භාවනා කරපු තවුසේ. මේ කෙනාට මම ධර්මයේ දේශනා කරනවා කියලා බලනකොට උන්වහන්සේට ඒ සැනින් වැටහුණා ඊයේ රාත්‍රියේ ඔහු මෙහි ගිහිල්ලා තියෙන. බලන්න සමහර අයගේ අවාසනාව කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරන්න බුදු ඇස යොමු කරලා බලනකොට කලින් දවසේ රෑ මැරිලා තියෙන. උද්දක රාමපුත්ත. එයත් අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. ඊළඟට තමයි උන්වහන්සේට අරමුණුනේ පස්වක භික්ෂුන් වහන්සේලා. මං ඒ අයට මේ ධර්මයේ දේශනා කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඔන්න පස්වක භික්ෂූන්ට දහම් දෙසන්න උන්වහන්සේ අරමුණු කරගත්තා. ඒ අරමුණු කරගෙන ලෝකයාට උදාන ගාථාවක් පළ කරා. අපාරුතා ත්වේසං අමතස්ස ධාරා යෝ සෝතවන්තෝ පමුජ්ජස්සු සද්දං. ඔන්න බුදු කෙනෙක් ලෝකෙට ආයමත් පහළ වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට නිවන් මඟ විවර කරනවා. සද්ධාව ඇත්තෝ දෙසවන් යොමා මේ ධර්මයේම අසත්වා උතුම් නිවන් මඟම අවබෝධ කර ගනිත්වා කියලා උදානයක් පළ කරා. ඊළඟට උන්වහන්සේ 6 වෙනි සතිය මුචලින්ද විලාසල මහා ධාරානිපාත වර්ෂාවක් එතනදී ඇදහැලෙනකොට මේ විලට අධිග්‍රෝහිත නාගලෝකේ නාගයෝ. ওই නාගයෝ ගැන ධර්මයේ ගොඩාක් විස්තර තියෙනවා. නාග වර්ග ගැන තියෙනවා. මේ නම කියපු ගමන් නාගයෙක් කියපුවාම හිතන්නේ අපි සාමාන්‍ය හිතන්නේ මේ සර්ප කියන කොටසට අයිති අර පොළොවේ ඇදිලා යන නයි කියලා අපි කියන්නේ මෙහෙම නයෙක් වෙන්නේ නැති කියලා හිතෙන්නේ. සමහරු හිතනවා අර දැන් ওই චිත්‍රපටි වල හරි එක එක විශාල නයි හදලා හදපු චිත්‍රපටි දැකලා හරි එහෙනම් මේ ඇනකොන්ඩා වගේ අමුතු జాතිය මෙහෙම විශාල නයෙක්ක්ද මේ කියලා හිතන අයත් ඇති. නාග ලෝකේ තියෙන්නේ මහා සාගරය ඇතුලේ තියෙන. ඒක පහාරාද සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන මහා සාගරයේ තුල තිමි, තිමංගල, තිමිර පිණ්ඩල, නාග, අසුර, ගාන්ධර්ව කියලා අමනුස්ස කොටස් ඉන්නවා. මේ නාග ලෝකේ කියන්නේ අපේ පියවි ඇහැට පේන දෙයක් නෙමෙයි අමනුස්සයෝ. හැබැයි ඒ අයට විවිධ ස්වරූප මවා ගන්න පුළුවන්. මිනිස් ස්වරූපයෙන් පෙනී ඉන්නත් පුළුවන්. හැබැයි මිනිසෙක් වගේ හැමදේම කරන්න බෑ. කෙනෙක් අතරට මනුස්ස වෙස් මවාගෙන ඇවිල්ලා පෙනී ඉන්න පුළුවන්. විශාල නාග ශරීර මවා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ අයගේ ස්වරූපේ තමයි ඒ අය නාග ශරීර විශාලව හිතන විදිහට මවා ගන්න. සමහර නාගයන්ට පුළුවන් කියනවා පෙන 7ක් ඇතුව මහ විශාල පෙන ඇතුව එකම නාගයා විශාල පෙන ගොඩක් ඇති නාග ශරීරයක් මවා ගන්න. එතකොට ඒ අමනුස්ස පිරිසක්. ඒ අය පිනට කැමති. හැබැයි මාර්ගඵල ලබන්න පින නැහැ. ඇයි ඉතින් මනුස්ස ලෝකෙ නෙමෙයි පහළනේ. දුගතියක්. මේ සමහර අය ජල පහරවල් හරහා ගමන් කරන ගංගා, ඇල දොළවල්, පොකුණු, විල් විමාන කරගත්ත නාගයෝ ගැන අහලා තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේ තමයි මුචලින්ද කියන විලට අධිග්‍රෝහිත ඒ විල විමාන කරගෙන හිටපු නාගලෝකේ නාගයන්ට අයිති නාගේ.
ඔබට මේ කතාව දේශනාව හරියට කියපුවාම තේරෙයි අංගුත්තර නිකායේ තියෙනවා මුචලින්ද කියලා සූත්‍රයක්. අන්නේ සූත්‍රය සඳහන් වෙනවා මේ සතියේ ඒ 6 වෙනි සතියේ මුචලින්ද විලාසල උන්වහන්සේ වැඩ ඉන්නකොට ඒ විලට අධිග්‍රහිත නාගලෝකේ නාගයා විශාල ශරීරයක් මවාගෙන උන්වහන්සේ වටා දරණ ගහගත්ත අර වැස්සෙන් දැන් වැස්සක් එනකොට එක වැහි බිඳුවකින්වත් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරට හානියක් නොවේවා. ශරීරේ වටා දරණ ගහගත්තා. ඒ දරණ ගහනවා කියන්නේ මේ වටේට අපි අර දැන් බොහෝ දෙනෙක් මේක දකින්නේ අර චිත්‍රවල ඇඳලා තියෙන සති චිත්‍ර දිහා බලලානේ හිතෙන්ම වවාගන්න. එහෙම නෙමේ විශාල පරාසයකට ඉඩකඩ ඇති වෙන විදියට මේ දරණ ගහගත්තා කියන. උන්වහන්සේ ඉඳගෙනම හිටියා නෙමෙයි. ඒ නාගයාගේ දරණ අතර සක්මන් කරා කියලා තියෙනවා. උන්වහන්සේට නැගිටලා සක්මන් කරන්න පුළුවන් තරම් ප්‍රමාණය ඇතුව විශාල ප්‍රමාණයකට විහිදිලා යන විදිහට දරණ ගහගෙන හිසට ඉහලින් විශාල මුතු කුඩයක් දරා ගන්නවා වගේ ඉහළ ගත්තා වගේ පෙන ගොබේ විහිදවා ගත්ත ආවරණයක් හැටියට. සතියක් පුරා උන්වහන්සේට අර එක දිගට ඇදහැලිච්ච මහා වර්ෂාවෙන් උන්වහන්සේව ආරක්ෂා කරා. එක වැහි බිඳුවකින්වත් උන්වහන්සේට හානියක් නොවේවා කියන අදිෂ්ඨාන පින් කරගත්ත හැටි. ඒ තමයි තමන්ට පුළුවන් තමන්ගේ දක්ෂතාවයෙන් පින් කරගත්ත හැටි. නාගලෝකේ නාගයා තමන්ට පුළුවන් තමන්ගේ 이르දිමේ හැකියාවෙන් තමන්ට මවා ගන්න පුළුවන් ඒ ශරීරය තුල මවාගෙන උන්වහන්සේට ආරක්ෂාව සලසලා මහා පිනක් කරගත්තා. ඒ සතිය අවසන් වෙනකොට වැස්ස අවසන් වෙනවත් එක්කම මේ නාග ස්වරූපේ අතහැරලා මිනිස් වෙස් මවාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අතුරුදහන් වෙනවා. එහෙමයි තියෙන්නේ සූත්‍රය. අංගුත්තර නිකායේ මුචලින්ද සූත්‍රය දින බුදුහාඳුරන්ට වන්දනා කරලා අතුරුදහන් වුණා කියලා. එහෙනම් මේ එතකොට අපිට ওই දේශනාවම හරියට තේරුම් ගත්තා නම් තේරෙනවා. එහෙනම් මේ අපි දකින සර්පේ හැටියට අපි දකින නාගලෝක මේ කෙනෙක් නෙමෙයි. නාගලෝකේ නාගේ. ඒ තමයි 6 වෙනි සතියේ ගෙවිච්ච හැටි. 7 වෙනි සතියේ උන්වහන්සේ රාජායතන කිරිපලුරුක මුල වැඩ හිටියේ. සතියක්. අන්නේ කිරිපලුරුක මුල සතියක් වැඩ ඉඳලා අවසන් වෙනකොට තමයි තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් එතනින් යනකොට අර විලඳ මී පිඩු සහිත දානයක් පූජා කරන්නේ. එතකොට ඔතනින් පස්සේ තමයි උන්වහන්සේ සතිය අවසන් වෙලා තමයි තවත් සතියක් ගත වුණා උන්වහන්සේට ඉසිපතන මිගදායට පස්වක භික්ෂුන් වහන්සේලා හොයාගෙන වඩින් සතියක්. උන්වහන්සේ වැඩම කරලා පස්වක භික්ෂුන් වහන්සේලාට ඇසල පුන් පොහෝ දවස. දැන් එතකොට සතියයි ඉසිපතන මිගදායට පයින් වැඩම කරේ උන්වහන්සේ සාමාන්‍යයෙන් අහසින් වැඩියා කියලා නෑ. සතියක් ගත වුණා උන්වහන්සේට ඒ දුර වැඩම කරන්න. එතකොට වෙසක් පොහොය දවසේ බුද්ධත්වයට පත් වෙලා සති 7ක් ගිහිල්ලා පයින්ු සතියක් වැඩම කරලා සති 8යි. ඇසල පොහොය. ඇසල පුන් පොහෝ දවසේ තමයි පස්වක භික්ෂුන් වහන්සේලාට ධම්මචක්ක දේශනාවෙන් දහම් දෙසලා තුන් ලෝකේටම නිවන් දොර විවර කරපු දවස. එදා තමයි ලෝකෙට ධර්ම රත්නේ පහළ වුණේ. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා බුදුහාඳුරෝ ශ්‍රී හස්තේ දිකු කරා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා. ඒ වෙලාවෙම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝයා පහළ වී. තුනුරුවන් සම්පූර්ණ වුණේ ඇසල පුන් පොහෝ දවසේ. ඊළඟට ඔය අතර යසකුල පුත්‍රයාගේ යාළුවෝ 54 දෙනා යසකුල පුත්‍රයාත් එක්ක ඇවිල්ලා පැවිදි වෙලා බණ අහලා රහත් වෙලා ඒ අය ශාසනයට එකතු වුණා. දැන් අර පස්වක භික්ෂුන් වහන්සේලා යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනයි ඔක්කොම පැවිදි ශ්‍රාවකයෝ 69. මේ 60 දෙනාම උතුම් ධර්මය අවබෝධ කරගෙන පළවෙනි වස් කාලේ ඇසල පොය දවසේ ඉඳන් වස් මාස 3ක්ම ඒ වැස්ස කාලේ තමයි වස් කාලේ දිගට එන වැස්ස කාලේ ඉසිපතන මිගදායේ වැඩ හිටියා. ඒ වැස්ස කාලේ අවසන් වෙලා වස් කාලේ අවසන් වෙලා 69ක් භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා චරත භික්කවේ චාරිකා මහණෙනි දැන් චාරිකාවේ වඩින්න. බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාට හිත පිනිස බොහෝ දෙනාට සැප පිනිස
අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන. දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස ගම් නියම් ගම් පුරා වැඩම කරන්න. ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මුල මැද අග පිරිසිදු සාත්තං අර්ථ සහිත සබ්භ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකි පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති. පිරිසිදු නිවන් මගම ප්‍රකාශ කරමින් දේශනා කරමින් වඩින්න කියලා 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරලා බුදුරජාණන් වහන්සේ තනියම වැඩම කරා උරුවෙල් දනව්ව. ඔන්න ඔය උරුවෙල් දනව්වට වැඩම කරලා ඒ යන ගමනෙත් අර තිංස වගේ කුමාරවරු මුණ ගැහුණා. ඒ අයටත් දහම් දෙසුවා. උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එතකොට උරුවෙල් කාශ්‍යප ඇතුළු එතන 500ක් පිරිසක් හිටියා. තව ගඟේ ටිකක් ඈතට යන නදී කාශ්‍යප ඇතුළු 300ක්. තවත් එහාට යනකොට ගඟේ කෙළවරේ ගයා කාශ්‍යප ඇතුළු 200ක්. මෙන්න මේ පිරිස බුදුහාඳුරු බුදුවැසින් දැක්කා මේ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු මේ 3 දෙනාටත් ඒ අයත් එක්ක ඉන්න අනුගාමිකයන් මේ 1000ක් දෙනා මේ සියලු දෙනාට රහත් වෙන්න පෙර සසර පිනක් තියෙනවා. කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු කරපු මහ විශාල පුණ්‍ය ශක්තියක් තියෙනවා. හැබැයි ඒ වෙනකොට උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඔක්කොම රහත් වෙලා නැහැ. හැබැයි Taman රහත් කියලා වැරදි දෘෂ්ටියක් දරාගෙන ඉන්නවා. මේක බොහොම භයානක දෙයක්. රහත් නොවි රහත් කියලා දෘෂ්ටි දරාගෙන ඉන්නවා. ඒ දෘෂ්ටිය ඉවත් කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට වැඩම කරලා උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ හිටියා. මේ අය দমনය කරලා නිවන් අවබෝධයට මඟ පාදගත්. බුදුරජාණන් වහන්සේ ඔබට පුදුම හිතේ. විනය පිටකේ සඳහන් වෙනවා 1200 වාරයකට වඩා 이르දි ප්‍රාතිහාර පෑවා කියලා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස দমনය කරා. පිළිගන්නේ. ඇයි රහත් නොවි රහත් කියලා වැරදි දෘෂ්ටියකට ආවට පස්සේ පිළිගන්නේ නැහැ. කොච්චර බුදුරජාණන් වහන්සේගේ පෙළහර ප්‍රාතිහාර දැක්කත් හිතනවා මේ උත්තමයා නම් මහා පුදුම බල සම්පන්න 이르දිමතෙක්. ඒ වුණාට ඉතින් මමනේ රහතා කියලා අන්න එහෙම හිතා ගන්න. තමන් හරි කියලාම හිතනවා. සමහර වෙලාවට තමන් වැරදි කියලා තේරුණාට ලැජ්ජාවනේ දැන්. තමන්ට 500ක ගෝල පිරිසක් ඉන්නවා. උරුවෙල් කාශ්‍යපට, නදී කාශ්‍යපට 300ක ගෝලියෝ පිරිසක් ඉන්නවා. ගයා කාශ්‍යපටත් ඉන්නවා 200ක් විතර. දායකයන්ටත් දැන් හැමතැනම තමන් රහත් කියලා උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඒ විදිහට කියලා තියෙනවා. දැන් මේ දෘෂ්ටියයි අර මතයයි අතහැර ගන්න බැරුව ඒකෙම එල්ලිලා හිතා ඉන්නෝ නෑ මමයි රහත්. ඔය මොන පෙළහර පෑවත් මමයි රහත් කියලා හිතා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රාතිහාර පෑවා. මේ ගැන විනය පිටකේ තියෙනවා. ඔන්න ඔය අතරේ තමයි දවසක් බුදුරජාණන් වහන්සේ පෙළහර පාල ඔය උරුවෙල් කාශ්‍යපගේ ආරාමේ වැඩ ඉන්නකොට දුරුතු පොයේ දවස. දැන් අද වගේ දවස. එතකොට බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගෙවෙන දවස. එදා දඹදිව සාමාන්‍ය ස්වභාවයේ තමයි උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට අංග මගද කියන ගම්වාසීන් තෑගි භෝග අරගෙන පුද පූජා අරගෙන උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස බලන්න එන දවස. ඉතින් එදා කලින් දවස උරුවෙල් කාශ්‍යප කල්පනා කරා මේ දැන් බුදුහාමුදුරුවෝ ගැන මේ උන්වහන්සේ බුදු කෙනෙක් කියලා ගෞරවයක් නැහැනේ, ශ්‍රමණෙක් කියලා විතරයි මේ අය දැන් ගෞරව කරන්නේ. උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස හිතාගෙන ඉන්නේ ඒ අය රහතන් වහන්සේලා කියලානේ. කල්පනා කරා මේ ආගන්තුකෝ ඇවිල්ලා අපේ ආරාමයට වෙලා ඉන්න මේ ශ්‍රමණයා මේ 이르දි ප්‍රාතිහාර පෙන්න ඉන්න අපිට එක එක හැකියාවල් හෙට අපේ දායකයෝ අංග මගද වාසීන් තෑගි භෝග අරගෙන අපිව බලන්න එන දවස. අපේ දායක පිරිස පෙරහැරින් ඇවිල්ලා මෙතන ඉන්නකොට මේ ශ්‍රමණයන් වහන්සේ ප්‍රාතිහාරයක් හරි ඔය පෙන්නන මොනවා හරි පෙන්නුවොත් එහෙම පිරිස පුදුමයටපත් වෙලා මේ ශ්‍රමණයන් වහන්සේට අහුවේ. අපිට එතකොට පුද පූජා නැති වෙයි. අපේ දායකයෝ ඒ පැත්තට එකතු වෙයි කියලා අන්න හිතුණා.
හිතලා රාත්‍රියේ කල්පනා කරා හෙට අපේ දායකයෝ ඉන්න කලින් කොහොම හරි මේ ශ්‍රමණයා මෙතනින් එලෝ ගන්න ඕන කියලා. දැන් උරුවෙල් කාශ්‍යප රාත්‍රියේ හිතුවා. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. උන්වහන්සේ උදේ පාන්දර පාත්‍ර සිවුරු අරගෙන කාටවත් නොකිය අහසට පැන නැගලා අහසින්ම වැඩම කරා හිමාල මහ වනාන්තරයේ අනෝතත්ත විලාසලට අහසින් වැඩම කරා. හිමාල කඳු යායේ පිහිටි භූමිය අනෝතත්ත විලාසල. එතනට වැඩම කළ උන්වහන්සේ සමාපත්තියෙන් වැඩම හිටියා. උතුරු කුරු දිවයින කියලා සඳහන් වෙනවා මේ භූමියට කියන තැන නම. දෙවියන් විසින් දිව්‍යමය වශයෙන් උන්වහන්සේට පුද පූජා කරමින් උදෑසන පැන් පිළිගන්වමින් උන්වහන්සේට ආහාර දිව්‍යමය ආහාරයන් පූජා කරා. ඒ දානේ වළඳලා අනෝතත්ත විලාසල සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලද්දී උදෑසන බුදුරජාණන් වහන්සේ දැක්කා. දැන් ඒ දවස බුදු වෙලා හරියටම මාස 9යි. දුරුතු පොයේ දවසක් එදා. උන්වහන්සේ දකිනවා අනාගතේ මගේ සම්බුද්ධ ශාසනය පිහිටලා බොහෝ කාලයක් ලෝකේ ආරක්ෂා වෙන ලංකා භූමියේ යක්ෂයන් එකතු වෙලා මයංගනේට එදා මහා යක්ෂ සමාගමක් සිද්ධ වෙන දවසක්. යක්කුන්ගේ විශාල රැස්වීමක්. මුළු ලංකා භූමියේ පුරාම ඉන්න දරුණු යක්ෂයෝ යක්ෂණියෝ මේ අමනුෂ්‍ය පිරිස් එකතු වෙනවා මේ යක්ෂ සමාගමට. මයංගන භූමියේ තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. අනාගතයේ සම්බුද්ධ ශාසනය පිහිටන මේ භූමිය. ඒ වෙනකොට රටේ ජීවත් වෙච්ච බොහෝ මිනිස්සුયો අර යක්ෂයන්ගේ ග්‍රහණයකට නතු වෙලා හිටියේ. මෙන්න මේ යක්ෂයන් පළවා හැරලා මේ රටේ ඉන්න මිනිස්සුන් අමනුෂ්‍යයන්ගෙන් යක්ෂයන්ගෙන් බේරලා අනාගතයේ බුද්ධ ශාසනයේ පිහිටන භූමිය ආරක්ෂා කළ යුතුයි කියලා උන්වහන්සේ ඒ මොහොතේ උන්වහන්සේ අදිෂ්ඨාන කරගෙන අහසින්ම වැඩම කරා. උන්වහන්සේට වෙන කවුරුත් එක්ක නෙමෙයි තනියම අහසින්ම අනෝතත්ත විලාසලින් අහසට පැන නැගලා අහසින්ම මයංගන භූමියට අහසින් වැඩි. අද වගේ එදා දුරුතු පොන් පොහෝ දවසක. එදා දහවල් විශාල පිරිසක් යක්ෂයෝ එකතු වෙලා මයංගන භූමියේ මේ යක්ෂ සමාගම උන්ගේ රැස්වීමක්. බුදුරජාණන් වහන්සේ අහසේ නිසීදනේ එලාගෙන අර බිම වාඩි වෙන්න එළන අපි කියන්නේ පත්කඩේ කියලා. මේ නිසීදනේ අහසේ එලාගෙන උන්වහන්සේ අහසේ පළඟක් බැඳගෙන වැඩ ඉඳලා මහා ඝන අන්ධකාරයක් මැව්වා. මේ මහා දවල් හිටි ගමන් කරවල වෙලා අන්ධකාරයක් ඇති වුණා. ළඟ ඉන්න කෙනාට තමන් ඊළඟ කෙනා හොයාගන්න බැරි වි. දැන් ඔබ හිතන්න ගෙදරක හොඳට ලයිට් දාගෙන ඉඳලා එක පාට ලයිට් කපනවා. කියන්න නැතුනේ සමහර ලයිට් කපන්නේ. එක පාට ඇවිදගෙන යනකොට මෙන්න ලයිට් ගියා. දැන් එහෙම හිටගෙන ඉන්නවා ළඟ ඉන්න කෙනා පේන්නේ නැහැ, පුටුව පේන්නේ නැහැ, බිත්තිය පේන්නේ නැහැ. එතකොට ඒ වගේ එක පාරට අපි හිතමු මහරෑ සම්පූර්ණයෙන්ම ලයිට් නැති වුණාට පස්සේ කෙනෙක් හිටගෙනම මොකද්ද උනේ කියලා ළඟ තියෙන්නේ මොකද්ද කියලා පේන්නේ නැතුව අන්න ඒ වගේ මහා දවාලේ බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන් මුළු ඒ භූමිය මයංගන මුළු පුරවරේ පලාතම අන්ධකාරයක් ඇති කරා. අර යක්ෂයොත් ඇතිගත්ත මොකද්ද මේ උනේ කියලා. ඒ අතර බුදුරජාණන් වහන්සේ පමණක් අහසේ බුද්ධ රශ්මි විහිදෝමින් තමන් වහන්සේ පේන්න අහසේ සැලැස්සුවා. දැන් හිතන්න මහා ඝන අන්ධකාරය. ටික වෙලාවකින් අහසේ පේනවා රශ්මි ධාරා විහිදෙමින් වැඩ ඉන්න බුදු කෙනෙක් අහසෙම ඇවිල්ලා පේනවා. හැබැයි මේ යක්ෂයෝ කවදාවත් බුදු කෙනෙක්ව දැකලත් නැහැ, මෙහෙම පුද්ගලයෙක් දැකලත් නැහැ. උන් දැකලා තියෙන්නේ බල සම්පන්නයි කියලා හිතලා තියෙන එක එක යක්කුන්ගේ තියෙන යක්ෂයන්ගේ බල සම්පන්නකම. ඒ වෙලේ මේ යක්කු අතර සමහර යක්කු හිතුවා අපිටත් වඩා බල සම්පන්න යක්ෂයෙක්ද මේ ඉන්නේ කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහසේ ඉඳන් මහා කරුණාවෙන් මේ යක්ෂයන් අමතනවා. අමතලා කියනවා යක්ෂයිනි මේ ලංකා භූමිය තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටන භූමිය මේ ලංකා භූමිය. ඒ නිසා මේ භූමියෙන් ඉවත් වෙන්න. නුඹලාට රිසිසේ සැපසේ බොහොම සතුටින් ඉන්න පුළුවන් මේ වගේම භූමියක් මං 이르දියෙන් මවලා නුඹලට ඒකට නුඹලා යන්න කියලා බුදුරජාණන් වහන්සේ ගිරි දිවයින නමින් දූපතක් 이르දියෙන් මවලා ලංකා භූමියට 이르දි බලෙන් ලං කරා කියලා.
අර යක්ෂයන්ට පේනවා. අනිත් අයට පේන්නේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහසින් පහළට වැඩම කරලා ඉස්සෙල්ලා උන්වහන්සේ බිම වැඩ ඉන්න ස්ථානයක් ඉල්ලලා අර යක්ෂයෝ ඈතට ගිහිල්ලා ඉඩ දුන්නා. උන්වහන්සේ නිසීදනේ එලාගෙන වැඩ හිටියා. උන්වහන්සේ අර නිසීදනෙන් පවා තේජෝ කසිනේට සමවැදිලා අහසේ ගිනිදැල් විහිදවමින් වැඩ හිටියා කියන. අවසානයේ උන්වහන්සේ බිම වැඩ ඉඳලා තේජෝ කසිනේට සමවැදිලා ශරීරයෙන් ගිනිදැල් විහිදවන්න පටන් ගත්තා. අර යක්ෂයන් තැති ගත්තා. ඒ අය යම් බියකටපත් වෙලා පස්සෙන් පස්සට ගිහිල්ලා ඒ අය කල්පනා කරා අපිට මීට වඩා හොඳයි මේ බුදුහාඳුරෝ මවපු මේ ගිරිදිවයින අපි ඒකට යන් කියලා මේ භූමියෙන් සියලු දෙනාම ගිරිදිවයිනට පලා ගියා. බුදු කෙනෙක් කියන්නේ අමනුෂ්‍යයෙකුටවත් හිංසාවක් පීඩාවක් කරන කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලංකා භූමියෙන් එදා යක්ෂයන්ව මයංගන භූමියේදී ඉවත් කරන්නේ තවත් මීට වඩා ඒ අයට යක්ෂයන්ට සැපසේ ඉන්න පුළුවන් ආහාර පාන උන්ට විනෝද උයන් මේ සැප සම්පත් තියෙන භූමියක් 이르දියෙන් මවලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ යක්ෂයන් ඒකට පළවා ගියාට පස්සේ උන්වහන්සේගේ 이르දි බලයෙන් ගිරිදිවයින මේ ලංකා භූමියෙන් ඈතට උන්වහන්සේ අදිෂ්ඨානේ මහා සාගරය ඈතට ඈත් කරා කියලා. එදා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාතිහාර්ය පාල අවසන් වෙනකොට මේ එදා සබරගම මේ ප්‍රදේශ පාලනය කරපු යම් යම් ප්‍රාදේශීය පාලක රජවරු හිටියා. හැබැයි ඔවුන්ට ලොකු බල පරාක්‍රමයක් තිබ්බේ නෑ. මොකද දරුණු යක්ෂයෝ තමයි බලය විහිදවාගෙන හිටියේ. දැන් යක්ෂයෝ මේ භූමියෙන් ඉවත් වුණා. එදා අර පිරිස ඇවිල්ලා ඒ ප්‍රාදේශීය එදා පාලනය කරපු ওই ප්‍රදේශවල හිටපු ප්‍රාදේශීය රජවරු එක්ක ඇවිල්ලා එදා එතන හිටියා දේව ගෝත්‍රයට අයිති එයාගේ නම තමයි පෙරුමක සුමන නොහොත් සමන් කියන දේව ගෝත්‍රයට අපි කියන සුමන සමන් දෙවියන් කියලා. එතකොට ඒ කාලේ සමහර අඳුන්වලා තියෙන දේව ගෝත්‍රය අර දෙවිවරු හැටියට හැදෙන්නේ. ඊළඟට රාක්ෂ යක්ෂ මේ වගේ නාගයන් අදහගෙන ගංගා ආශ්‍රිතව හිටපු අය හිටියා. ඒ අය නාග කියලා හැඳින්නුවා. මිනිස්සුත් ඉඳලා තිනවා. ඒ අයට දැන් ওই චූලෝදර මහෝදර කියන්නේ නායකත් නාග ලෝකේ නායකත් නෙමෙයි. ඒ අය මිනිස්සුයෝ. හැබැයි ඒ අය නාගයන් අදහගෙන හිටපු නාග ගෝත්‍රික පිරිස. බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ අද ওই මයංගන මහා සෑයේ පිහිටලා තියෙන භූමියේ වැඩ ඉඳලා අර මිනිස්සුන්ට දහම් දෙසුවා. ඒ පිරිස අතර බණහපු සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් ඵලයටපත් වුණා බණහලා. වන්දනා කළ බුදුරජාණන් වහන්සේගේ පූජනීය දෙයක් ඉල්ලුවා. උන්වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් ලබා දුන්නා. අන්නේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කළ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා යක්ෂයන් පළවා හැරපු තැන උන්වහන්සේ වැඩ ඉඳලා දහම් දෙසපු භූමියේ මේ සුමන සමන් දෙවියන් විසින් චෛත්‍යයක් හැදුවා. ඒ තමයි මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ පළවෙනිම චෛත්‍ය ලංකා භූමියේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස 9ක් ගිය තැන තමයි දුරුතු පුන් පොහෝ දවසේ ඔය මහා ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ. ඔය විදිහට මයංගන පුණ්‍ය භූමියේ මයංගන මහා සෑ ඉදිවෙන කේශ ධාතුන් වහන්සේලා සුමන සමන් දෙවියන්ගේ අතට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් හිස පිරිමැදලා අපි නීලක් බඹර නිල් පාට බුද්ධ රශ්මි ධාරා විහිදෙන කේශ ධාතුන් වහන්සේලා ලබලා දෙන්න. මේ මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ ඊට කාලයකට පස්සේ ආයමත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහේ ආදාහණයෙන් පස්සේ සරබූ මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගේ බෙල්ලේ පිහිටි අස්ථි ධාතුන් වහන්සේලා 7 ග්‍රීව අස්ථි ධාතුන් වහන්සේලා 이르දියෙන් රැගෙන අහසින් වැඩම කරලා මයංගන චෛත්‍ය ගර්භයේම තැන්පත් කරලා ඒ චෛත්‍ය තවත් විශාල කළ දෙවනි වතාවට බඳිනවා. ඊට පස්සේ අපේ දුටුගැමුණු රජුරුව යුද්ධයට යන අතරේ මයංගන මහා සෑය ගරා වැටලා තියෙනවා දැකලා මයංගන මහා සෑයේ බැඳලා ඉවර වෙලා චෛත්‍ය ලස්සනට හදලා ආයිමත් විශාල කරලා පින්කම් කරලා තමයි යුද්ධයට යන්නේ. අතීත රජවරු කීප දෙනෙක් මයංගන මහා සෑය පිළිසතර කරා. එතකොට අද මේ ලංකා භූමියේ පිහිටියේ මයංගන මහා සෑය අද වගේ පුන් පොහෝ දවසක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 9 වෙනි මාසයේ දුරුතු පුන් පොහෝ දවසේ ලංකාවට වැඩම කරපු මුල්ම ගමනේ යක්ෂයන් පළවා හැරපු ගමනේ
සුමන සමන් දෙවියන්ට ලබා දීපු කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කළා තමයි මේ මයංගන මහා සෑය හැදුවේ. ඒ නිසා ওই කාරණා සිහිපත් කරගෙන අද දවස පුරා ඔබ ගොඩාක් බණ අහන්න ඇති, පින්කම් කරන්න ඇති, ගෙවල් වල ඉඳන් හරි දවස පුරා ධර්ම දේශනා කරමින් ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්න ඇති. ඉතින් මෙන්න මේ කාරණා සිහිපත් කරගෙන මේ පුන් පොහෝ දවසේ වැදගත්කම, ඒ වගේම සත්සතිය ගත කරපු ආකාරය, බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑම, මේ වගේ කාරණා එකතු කරලා අද ඔබට මේ ධර්මානුශාසනාව දුරුතු පුන් පොහෝ දවසේ සිදු කරන්නට යෙදුණා. ඒ අතර ඔබ විශේෂයෙන් පින්කම් කීපයක් ගැන අපි දැනුවත් කරනවා. පින්වතුනි, ඔබ දන්නවා අපි හොරණ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබපු බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් අඩි 130ක් උස බොහොම පූජනීය බක්කුල මහා සෑය නමින් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරනවා. මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු පසුගිය වසර දෙකේ මේ වසංගත කාලේ රටේ ඇතිවෙච්ච ඇදිරි නීති තත්ත්වයන්, ලොක්ඩවුන් තත්ත්වයන්, ඊළඟට සදහැවතුන්ට පවා අපිම මොකද අපිට අවශ්‍ය මිනිස්සුන් ආරක්ෂා කරගන්න එක, අපේ සදහැවතුන්ව රැකගන්න. ඒ නිසා අපිම දැනුම් දුන්නා මේ පින්කම් වලට එන්න එපා, ගෙවල් වලට වෙලා ඉන්න, දානෙවත් අපිට අවශ්‍ය නැහැ, අපි ඒවා කොහොම හරි කරගන්නම්, ඔබ ආරක්ෂා වෙන්න කියලා අපි සීල ස්වාරණ අපි ඔබ දැනුවත් කරා. ඉතින් දැන් තාම සම්පූර්ණයෙන් අවසන් වෙලා නැහැ. නමුත් සාමාන්‍යයෙන් යම් අඩුවක් තියෙනවා. මේ වෙනකොට රටේ බොහෝ පිරිසක් එන්නත්කරණයට ලක් වෙලා යම් ප්‍රතිශක්තිකරන දේශීය ඖෂධ හෝ ලබාගෙන තමන් යම් ප්‍රතිශක්තියක් තුල ඉන්නවා. අපිට පේනවා දේශීය 100 ගණන් මියගිය අවස්ථා, ඊළඟට දහස් ගණන් රෝගීන් වාර්තා වෙච්ච මාස තිබුණා. මේ වෙනකොට බොහෝම අඩු පිරිසක්, සමහර දවස්වලට 10ටත් අඩු පිරිසක් මිය පරලව යනවා. ඉතින් අපි මේ தત્ත්වයේ ඉදිරියට තව මාස කිහිපයක් යනකොට ඉක්මනින්ම අඩු වෙලා මේ වසංගතේ ලෝකෙන් දුර වෙලා යයි කියලා අපි අපේක්ෂා කරන, අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු. මේ කොවිඩ් වසංගතේ අපි අවුරුදු 2කට ආසන්න කාලයක් දැන් මේ වෙනකොට. ඉතින් මේ වසංගතය ලෝකෙම ඉක්මනින්ම දුර වේවා. ඒ වගේම මේ වසංගතයේ යම් අඩුවීමත් සමගම ලංකාවේ අපි දන්නවා දැන් ආයෙමත් සාමාන්‍ය විදිහට පින්කම් කටයුතු, වන්දනා කටයුතු සදහැවතුන් ආරම්භ කරා. ඉතින් බක්කුල මහා සෑය අවුරුදු 2කට පස්සේ අපි ආයෙමත් මළුව සුදු වැලි අතුරලා සුද්ධ පවිත්‍ර කරලා, ඊළඟට තීන් තාලේප කිරීම කටයුතු සිදු කරලා, චෛත්‍ය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරලා, නැවත වතාවක් තීන් තාලේප කිරීම කටයුතු සිදු කරලා මේ වෙනකොට චෛත්‍ය වලාකුළු බැමි ආදී කටයුතු ආලේප කර තීන් තාලේප කරමින් නිර්මාණ කටයුතු ඉක්මනින් සිදු කරගෙන යනවා. ඉතින් මේ කටයුතු මේ මේ දවස් කීපෙ ඉදිරි දවස්වල සිද්ධ වෙනවා. ඔබට පුළුවන් මේ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ සෙනසුරාදා විවිධ දවස්වල ශ්‍රම දාන කටයුතු දිගටම පැවැත්වෙනවා. ඔබට පුළුවන් පැමිණිලා ශ්‍රම දාන කටයුතු වෙනුවෙන් බක්කුල මහා සෑ භූමියේ මේ දිනවල ඉදිරියේ පැමිණිලා සම්බන්ධ වෙන්න. ඒ වගේම පෙබරවාරි මාසයේ මුල් සතිය වෙනකොට අපි මේ කටයුතු ඔක්කොම අවසන් කරලා පෙබරවාරි 5 වෙනිදා සෙනසුරාදා දවසේ බක්කුල මහා සෑ භූමියේ සෑ වන්දනා පින්කමක් සෙනසුරාදා ඉරිදා දින දෙකේම සිදු කරනවා. සෙනසුරාදා දවසේ රාත්‍රී ධර්ම දේශනා, ඒ වගේම සෑ වන්දනා පින්කම් හවස් වරුව පුරාම සිද්ධ වෙනවා. හවස 4 සිට රාත්‍රී කාලේ දක්වාම. ඒ වගේම ඉරිදා දවසෙත් පැය කීපයක බුදුගුණ දේශනාවක්, ඒ වගේම බුද්ධ වන්දනා, සෑ වන්දනා පින්කම් සෙනසුරාදා ඉරිදා දින දෙකම පෙබරවාරි මාසේ මුල් සතිය තුල බක්කුල මහා සෑය පින්කම් මාලාවක් සිද්ධ වෙනවා. ඒ කාරණේ අපි ඔබ දැනුවත් කරනවා. අපි කලමු ටෙලිවිෂන් හරහා ඉදිරියේ ඒ සිදු කරන පින්කම් මාලාව ඔබ දැනුවත් කරන්නම්. ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් ඔබ හැම දිනාටම ඒ වගේම අපි ඔබ දන්නවා නාරම්මල ගිරිගුහාරාම රජමහා විහාරස්ථානයේ තුල මම චෛත්‍ය රාජානන් වහන්සේ නමක් උතුම් රජමහා විහාරයක් චෛත්‍යයක් නැතුව තිබිච්ච. ඉතින් අපි බක්කුල මහා සෑය හදනවා වගේම මේ අමාරුම කාලේ අපිටත් අමාරුයි. හැබැයි අපි කොහොම හරි පින් කරගන්න ඕන. ඒ නිසා ඒ විහාරස්ථානයේට පුංචි චෛත්‍යයක් හදලා පොඩි උනත් කන්දක් මුදුනේ බොහොම රමණීය තැනක ඉදිවන චෛත්‍යයක්. ඒ වෙනුවෙන් මේ වෙනකොට චෛත්‍යයේ බොහෝ කටයුතු සිදු කරලා චෛත්‍යයේ මුල් ගල තියලා කටයුතු ආරම්භ කිරීම කටයුතු මේ ජනවාරි මාසේ 27 වෙනිදා උදෑසන සිදු කරනවා මේ පින්කම.
ජනවාරි මාසේ 27 උදෑසන 8ට ගිරිගුහාරාම නාරම්මල රජමහා විහාරස්ථානයේ තුල මුල්ගල තියලා මේ චෛත්‍යයේ කටයුතු ආරම්භ වෙනවා. ඉතින් මේ කටයුතු සඳහාත් අපි ඔබට ආරාධනා කරනවා වෙසක් වෙනකොට මේ චෛත්‍ය හදලා අවසන් කළ ශාසනයට පූජා කරනවා. බක්කුල මහා සෑයේ කටයුතුත් අපි ගර්භයේ කටයුතු වෙසක් පොය වෙනකොට මේ වසරේ අභ්‍යන්තරයේ කටයුතු බොහොමයක් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්කම් ගැනත් ඔබව දැනුවත් කරමින් ඔබ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරුවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මනුජිත් සමන්ත මහත්මයා, හර්ෂණී දිසානායක මහත්මිය, කමායා සහ හිමායා දියණියන් කියන මේ පින්වත් පිරිස එකතු වෙලා. ඉතින් මේ පවුලේ හැම දිනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ අයට මේ පින ආශිර්වාදයක්, පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ අයගේ උතුම් අරමුණ තමයි ගෞරවනීය දේශකයන් වහන්සේට අපට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා ආශිර්වාද කිරීම. ජනවාරි මාස 4 වෙනි දින තම 50 වෙනි ජන්මදිනයේ සැමරූ මනුජිත් සමන්ත මහත්මයාට නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාදයත්, සුජීවත්ව සිටින මෑණිවරුන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාදය සියලු පරම්පරාගත මිය පරලොවගේ සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාටම කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ බණහන සෑම සියලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක්, පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කළ සත්පුරුෂ සුපින්වතුනි, ඔබත් අපත් ශ්‍රවණේ හැසිරුණු උතුම් වූ සද්ධර්ම දේශනාවේ සියලුම දේශනාමී කුසල් ඔබ අප හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණසම් වේවායි ප්‍රාර්ථනා කරනවා. සත්සිතින් මෙත්සිතින් නිරන්තරවම රැඳී සිටින ඔබ වෙනුවෙන් කිනම් හෝ මොහොතක් තුල, කෙබඳු හෝ මොහොතක් තුල ඔබට උතුම් වූ ධර්මය ඔබේ ජීවිතය සූපත් කරන්නා වූ එකදු හෝ බණපදය සමරණට වැකේවි. ඒ අභිප්‍රායයෙන් උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයේ හැසිරෙන්න නිරන්තරයෙන්ම ධම්ම අසන්නට ඔබට අවස්ථා සැලසෙන ඒ සියලුම මොහොත් තුල ඔබ නිරන්තරවම ධර්ම ශ්‍රවණ අභිලාෂීව විමසිලිමත්ව ධර්මයේ හැසිරෙන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, පුන් පොහෝ දා උතුම් සද්ධර්ම ශ්‍රවණය තුලිනුත් උද අධිටන් කරගන්නට ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. සුපින්වතුනි, උතුම් වූ සද්ධර්ම දේශනාව පැවැත්වූ අප ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේට සාදු නදින් පාදාභේ වන්දනෙන් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරුවා වූ මනුජිත් සමන්ත මහතා, හර්ෂණී දිසානායක මහත්මිය, කමායා සහ හිමායා පින්වත් දියණියන් ඇතුළු හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දෙමාපියන්ට නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාටම උතුම් ජීවිත අවබෝධය ප්‍රාර්ථනා කරමිනුයි උතුම් සද්ධර්ම දේශනාව නිමා කරන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් සද්ධර්ම දේශනාවකින්. ඔබ හැම දිනාටම පින්බර පොහෝ දිනයක් වේවා. සම්මා සම්බුදු සරණයි.